හරිද? හරි. මම කියේ මෙන්න මේ ගන්න හරිද? කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ පරමාණු ශ්‍රේණිය කොච්චරද 44යි. මම කියන්නේ CO2 ඝන කාබන් ඩයොක්සයිඩ් හොයාගන්න පුළුවන් හරිද? ඝන කාබන් ඩයොක්සයිඩ් බැලන්සින් කියලා ගන්නවා. එතකොට එයාගේ ස්කන්ධේ හරි CO2 ග්‍රෑම් 40 මම කිරලා ගන්නවා හරිද? ඒ කිරලා ගත්තට පස්සේ එතන මවුල කොච්චරක් තියෙනවද? එකක් තියෙනවා නේද? මවුල එකක් තියලා තියෙනවා කියලා මම මේ කියන්නේ. තේරුණාද? අද දාපු දැන් කියලා දීපු එක නෝට් එකක් වල ලියාගෙන අනිවාර්යෙන් වීඩියෝස් ටිකක් බලන්න මම රෙකෝඩින් එක දාන්නම්. ඔයාලට Google Drive දාන්න පුළුවන් නැත්නම් Telegram දාන්න පුළුවන්. WhatsApp ලොකුව දාන්න බෑ හරිද? Google Drive දැම්මොත් එහෙම ඕනනම් රෙකෝඩ් ඒ කියන්නේ ඕනනම් මේක මේ තව ටිකක් මේක හින්දි ගන්න අඩු කරලා දාන්න පුළුවන් හරිද? එතකොට එහෙම දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් Telegram දාන්නත් පුළුවන්. Telegram එක දැම්මොත් ඒක quality එකක් අඩු වෙනවා. අර YouTube වගේ player එකකින් බලනකොට ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න නැතුව ලොකු GB ප්‍රමාණයක් එකපාර වෙන් කරන්න නැතුව ඔයාලට ඕන ටික ස්කිප් කරලා එහෙම බලා ගන්න පුළුවන් හරිද? එනකොට ඒක සමහර වෙලාවට ක්ලාස් එකට ඔයාලා පේමන්ට් කරලා ආපු කට්ටියට සාධාරණ පබ්ලික් දාන එක ඒ හැම තමයි මම ගොඩක් වට දාන්නේ නැත්තේ මේ නැත්තම් ඉතින් එහෙම ඕනේ නැහැ. හරිද? හරි. ඊට පස්සේ ලියන්න. හරි ඒ කියන්නේ දැන් මම කියන්නේ සෝඩියම්ගේ එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් කියලා ගත්තොත් මෙතන මවුල් එකක් තියෙනවා. එහෙම ඔන්නේ කියන කාරණේ තමයි මම කියන්නේ. හරි. ඊළඟ ස්ටාර්මක් කියලා ලියන්නේ. ඒකම 90කට හරි හරි තේරුණාද? හරි. ලියන්න. ස්ටාර්මක් උන මේක රතුපැණේ ලියන්න මේ කියන වාක්‍ය ටික ලියන්න. මූල ද්‍රව්‍යයක මූල ද්‍රව්‍යයක මෞලික ස්කන්ධය මූල ද්‍රව්‍යයක මෞලික ස්කන්ධය අපි දැන් මෞලික ස්කන්ධ ගැන කතා බහ කරන්නේ හරිද? ඒ කියන්නේ මම මේ කියන හරිය මෙන්න මේක හරිය මම කහපාටින් මේ ලියලා දෙන්නේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි මෞලික ස්කන්ධය. ඒ කියන්නේ සෝඩියම් වල 23 කියලා කියන්නේ දැන් අපි මුලේ ගොඩාක් ඉතර පරමාණු කුසද කිව්වේ මොකද්ද? සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි කියලානේ. ඒ 23 නම මෞලික ස්කන්ධය කියන්නේ. මෞලික ස්කන්ධය. තේරුණාද? හරි. ලියන්න. මූලද්‍රව්‍යයක මෞලික ස්කන්ධය මූලද්‍රව්‍යයක මෞලික ස්කන්ධය එහි සාපේක්ෂ පරමාණු ස්කන්ධයටද මූලද්‍රව්‍යයක මෞලික ස්කන්ධය එහි සාපේක්ෂ පරමාණු ස්කන්ධයටද ඒ වගේම තමයි CO2 වගේ අණුවක එහෙම සංයෝගයක අණුක ස්කන්ධය එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධයකට සමාන වෙනවා. තේරුණාද? දැන් මූලද්‍රව්‍යයක මෞලික ස්කන්ධෙහි සාපේක්ෂ පරමාණු ස්කන්ධයටද ක්‍රමාන්තර යටින් ලියන්න. ඔක්කොම අතුමනේ ලියන්න. සංයෝගයක මෞලික ස්කන්ධය එහි සාපේක්ෂ අණුක ස්කන්ධයටද එහි සාපේක්ෂ අණුක ස්කන්ධයටද කියන්නේ සමාන වේ. සමාන වේ. හරි ඊළඟට මුතුමනේ ලියන්න. ඕන පාඩකණික ලියන්න. යටි ලියන්න. එබැවින් මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් හෝ එබැවින් මූලද්‍රව්‍යයක හොඳට එක උඩේ යනම පොයින්ට් ලියන්න. එතකොට තේරෙනවා මේ හරියද? එබැවින් මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක්
හෝ කියලා දාලා යටින් අහපුව ක්‍රමවර්ධල යටින් ලියන්න අහපුව ඒ වෙන්නේ මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධ සමාන ස්කන්ධයක් හෝ කියලා දාලා යටින් අහපුව ලියන්න අණුවක අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් හෝ අණුවක අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් සිංහලෙන් ලියන්න අණුවට අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් මැනගත් විට එය තුළ මූල ද්‍රව්‍යයේ හෝ අණුවේ මවුල එකක් අඩංගු වේ. හරි. ඊට පස්සේ මම මේ දැන් ලියන ටික විතරක් කියන්න හරි. හරිද? මම ගන්නවා හරිද? සෝඩියම්හි සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. හරිද? නෑ මම මේක වෙන තැනක ලියන්නේ. පැටලි. හරි මම මේක ලියන්න හරිද? මම ගන්නවා හරිද? සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි. හරිද? සෝඩියම්හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි නම් එයාගේ මෞලික ස්කන්ධය ගන්න පුළුවන් 23 ග්‍රෑම් මෞලයට. තේරුණාද? සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ 23යි නම් මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් වලින් 23යි. තේරුණාද? හරි. මෙන්න මේක අඩින් ලියන කොට කරන්න. සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි ඉතලයක් ගහන්න. එහෙනම් එයාගේ මෞලික ස්කන්ධය 23යි. මෞලයට ග්‍රෑම් වලින් 23යි. හරිද? හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේ ටික පල්ලට ලියා ගන්න මේ තියෙන විදිහට ලියුවත් කමක් නැහැ. හරිද? සෝඩියම් වල 11යි 23යි නම් එතන ග්‍රෑම් 23ක් ගත්තොත් එතන මවුල එකක් තියෙනවා. හැබැයි මෙහෙම කියන්නේ එක පොඩි ලියන්න එපා. ඔයාලා පිළිවෙලට ඊතල දාලා ලියා ගන්න පාට ගන්න පාවිච්චි කරනවා. මොන එකක් කරන්න. හරිද? නයිට්‍රජන් ගත්තොත් 714 නම් එයාගේ ග්‍රෑම් 14ක් ගත්තොත් මවුල එකයි. ඔක්සිජන් 8000 නම් එතන ග්‍රෑම් 16ක් ගත්තොත් මවුල එකයි. ඊට පස්සේ දාගන්න CO2 එයාගේ මේ ඔක්කොම මම නිල් පාටෙන් ඉල්ලගෙන ඔක්කොම ලියා ගන්න. හරිද? C6 12ගේ තියෙනවා ඔක්සිජන් ගත්තොත් 8016 ඒ වගේ දෙගුණයක් තියෙනවා. එහෙනම් එයාගේ ටෝටල් මෞලික ස්කන්ධ අපි කිරා ගත්තා 12යි 16යි 2යි 44යි මෞලික ග්‍රෑම් නේද? අනික දැන් අපි මේ මම මෙතන තියෙන ගොඩක් එකපාර කරන්නේ හරිද? හැබැයි ඔයාලට මේ ගණන් හදනකොට මොන සාමාන්‍ය දෙයක් නැහැ. පූ දේවල් නේ මොන සාමාන්‍ය දේවල් ටික. හරිද? ඔයාලට තේරුම් නැති දේවල් කරන රෙකෝඩින් එක ආයෙ අහන්න හරිද? අනික හැබැයි මෙහෙම හරිද? සාමාන්‍යයෙන් මේ හරියන්නේ අපි දැන් ඉන්ෂුරන්ස් දැන් ගොඩක් කරන්න පුළුවන් හරිද? ඉන්ෂුරන්ස් සාමාන්‍යයෙන් 10 15 කරා කියලා කියන ඔයාලට තීර ටික ඔක්කොම
හරියනවා. ඊළඟ දවසේ තමයි මේ කරපු තීර ටික හොඳටම හරියනවා. හරිද? මේ ඒක ගැන කියලා ඔය වෙනකොට මම සමහර විට ඊට කලින් වීඩියෝ එකක් දායි මේ ගණන් ටිකක් හදන විදිය මේ දැන් සෑහෙන දෙයක් හරි කියලා දෙන්න. හරි මේ ටික තේරුණා කියලා කියන්නේ සෑහෙන ලොකු අවුලක් නැහැ. හරි ලොකු දෙයක් නෙමෙයි. ඉතින් තේරුණා කියලා කියන සාමාන්‍ය ගොඩක් හොඳා. හරි තේරුම් නැහැ කියලා කියන මේවානේ ඔයාලා බලන්න හරිද මේ ටික තේරුම් නැත්තම් 100කට යටම සල්ලයක් එන්න හරිද? ඒ කියන්නේ ෆේල් තමයි හරිද? මේ 100ක්වත් ගන්න බෑ මේවා තේරුම් නැත්තම්. මෙහෙම හරි හැමෝටම මේව පුළුවන් F එක ගන්න ළමයි පවා මේව පුළුවන් කරගන්නවා. මාස දෙකක් ගියාම හරිද? ඒක උගන්නලා ටිකක් කාලේ ගියාට ඒක උදේට පදන් හරියනවා හරිද? එතකන් එක ගණන් කරනවා වෙන්නපා මේ මම පළවෙනි පාර තේරෙන්නේ නැහැ හරිද? සාමාන්‍යයෙන් කොහොමවත් පළවෙනි පාර මෙඩිසින් ඉංජිනේර ළමයිට අනිවාර්යයෙන් මේක පළවෙනි පාර දෙපාරක් බලලා තේරෙනවා. හැටි එහෙම හරිද? හරි. මේක දාලා ඉවරනම් මට කියන්න. හරි. ඕන ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න. ඒකට ඔයාලා ගලවන්න හරි පුළුවන්. හරි ඔයාලට දෙනවා මේ මම හිතන්නේ හරි ප්‍රශ්න වෙනවා නේද? හරි අද මම ගොඩක් කරා ඉතින් හරි ඉතින් මේකට ඔයාලා කවුරුද මේක කන්න කරන්නේ? හරිද? හරි. ඊළඟට ඔයාලට හැමදාම හැම පේපර් එකකම පාවිච්චි කරන්න ප්‍රධානම සමීකරණයක් හරිද? මේක කොච්චර ප්‍රධාන නැද්ද කියලා කියනවනම් විභාගයට ලකුණු දෙන්නේ නැහැ මේ සමීකරණ ලියුවම. හරිද? දැන් ඔයාලා දන්න සමහර වෙලාවට ෆිසික්ස් වල මැත්ස් වල කෙමිස්ට්‍රි වල තව ඉස්සරහට දෙන්න කියන්නේ. සමහර සමීකරණ ලියුවාම ඒ කියන්නේ ලියන සමීකරණ ලකුණු හම්බ වෙනවනේ. ආදේශ විතරක් නෙවෙයි. හරිද? හැබැයි මේක මාරම හැමදෙනාම පොදුයි. හරිද? මේක ගොඩක් කම්පල්සරි. හරිද? ඒ කියන්නේ අනිවාර්යෙන් හැමදාම පාවිච්චි කරන්න මොන ගානේ දුවත් ගොඩක් කොට මේක පාවිච්චි කරනවා. හරිද? ඒක ඒ තරම් කොමන් නම් මේකට ලකුණු දෙන්නේ නැහැ විභාගයට. හරිද? n සමානයි සිම්පල් m වෙනම කැපිටල් m කියන එක ලකුණු දෙන්නේ නැහැ. හරිද?
මොකක් හරි පදාර්ථයක ස්කන්ධයේ සිම්පල් එම්ද මෞලික කියන මවුල එකක ස්කන්ධ කැපිටල් එම් වලින් ගත්තාම ඒ අදාළ කෙනාගේ මවුල ගන්න අපිට හොයාගන්න පුළුවන්. හරිද? මෙන්න මේක තමයි ප්‍රධාන සමීකරණය. සිම්පල් n සමානයි සිම්පල් n සමානයි කැපිටල් සිම්පල් m වලින් කැපිටල් m. හරිද? එතකොට මේ අපිට ගන්න පුළුවන් n සමානයි මවුල සිම්පල් m සමානයි ස්කන්ධය කැපිටල් M සමානයි මෞලික ස්කන්ධය. හරි. එතකොට අපි තව සමීකරණයක් ඉගෙන ගත්තා කැපිටල් N සමානයි සිම්පල් n ගුණ කිරීම L කියලා. තේරුණාද? එතකොට ඒකේ මෙන්න මේක n වෙනුවට ආදේශ කරන්න පුළුවන් මෙන්න මෙයා. හරිද? එතකොට සමීකරණයක් ගන්න පුළුවන් කැපිටල් N සමානයි මෞල සංඛ්‍යාවකට ගන්න පුළුවන් ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය ගුණ කිරීම කැපිටල් L කියලා. තේරුණාද? එතකොට ඒක උක්ත කරලා තව සමීකරණයක් මෙතනින් ගන්න පුළුවන්. හරිද? ටිකක් විතර එක කැත ගන්නවා මම පොඩ්ඩක් විතර ඒක මේ L එක යටට ගන්න හරිද? n බෙදීම L සමානයි සිම්පල් n බෙදීම කැපිටල් M කියලා ගන්න පුළුවන්. හරි. ඒක ඔය ටික කරලා පස්සේ මම නවත්තන්න මෙතනින් මම එක දිගට කරගෙන ආව නැත්නම් ඔයාලට මේ නෝට් එක ආයෙ ලැබෙන්න ඊළඟ දවසේ ස්ටාර්ට් කරද්දී අවුල් මේ පරණ දේවල් මතක් කරගන්න වෙනවා හරිද? හරි අවසාන වශයෙන් ලියන්න ස්ටාර්ට් එකක් දාලා ලියන්න කිසියම් පදාර්ථයක ස්කන්ධය සිම්පල් m ද කිසියම් පදාර්ථයක ස්කන්ධය සිම්පල් m ද මෞලික ස්කන්ධය කැපිටල් M ද අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය සිම්පල් n ද ලෙස ගත් විට කියලා කමාවක් දාලා සමීකරණය ලියන්න. සිම්පල් n සමානයි ලොකු කරගෙන කොටු කරන්න ප්‍රධාන සමීකරණයක්. හරිද? සිම්පල් n සමානයි සිම්පල් n බෙදීම කැපිටල් A. ඕනනම් ලියන්න පුළුවන් සිංහල ලියන්නත් පුළුවන් මෞලික සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියලා. එච්චර ලියන්න ඕනේ නැහැ. ඒතකොට ගන්න වෙලාවක් වෙනවා ලොකු ඉඩක් යනවනේ. හරි ලියන්න සිම්පල් n සමානයි ස්කන්ධය බෙදීම කැපිටල් A. හරිද? ඒක කොටු කරන්න. ඊට පස්සේ යටින් ලියන්න කැපිටල් n සමානයි සිම්පල් n ගුණ කිරීම කැපිටල් L. ඒ කියන්නේ මූලික අංශ සංඛ්‍යාව සමානයි අර අඹගිරිය අඹගිරි මූලික අංශ සංඛ්‍යාව සමානයි මෞලික සංඛ්‍යාව ගුණ කිරීම අවගාඩ්‍රෝ නියතය. සිංහල ලියන්න ඕනේ අපි එතන ලියන්න තියෙන්නේ. මේ මේ සමීකරණය මොන කටපාඩම් කරන්න ඕනේ ගණන් හදලා දුන්නත් හරියද? හරිද? මෞල කැපිටල් n සමානයි සිම්පල් n ගුණ කිරීම L නේද? n එක වෙනකොට ආදේශ කරන්න කැපිටල් n සමානයි සිම්පල් n බෙදීම කැපිටල් M කැපිටල් n සමානයි සිම්පල් n බෙදීම කැපිටල් M ගුණ කිරීම කැපිටල් L ගුණ කිරීම කැපිටල් L ගුණ කිරීම කැපිටල් L. හරි ඒකත් කොටු කරගන්න. එතකොට මෙහෙමයි සමීකරණ ගොඩාක් උතරින් ගන්න පුළුවන් එක එකව උක්ත කරලා එක එකම ගන්න පුළුවන්. එහෙම වුණ නැහැ. මේ එකම සමීකරණනේ තියෙන්නේ. හරිද? හරි ඕන්න මෙන්න මේකත් ලියා ගන්න කැපිටල් n බෙදීම L සමානයි සිම්පල් n බෙදීම කැපිටල් L. මේක කොට කරගන්න ඕන අරගමන තියෙන හරිද?
හරිනේ මම විනාඩි 5ක් වෙලා දෙන්න මොන හරි අර මම අපේ 4ක් 5ක් වෙලා එක විදිහට කරලා දෙන්න හරි ඔයාලා මොන හරි ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න chat එකට දාන්න පුළුවන් නැත්නම් මයික් ඔන් කරලා කතා කරන්න හරි ඊළඟ අපිට කතා කරන්න තියෙන මිශ්‍රණයේ සංයුතිය ගැන නේද අපි එකපාර එකට ගොඩක් පිළි කරගෙන ආවා ඒ සංයුතියටදී සමජාතිය ගන්න මිශ්‍රණ සමජාතිය මිශ්‍රණ වායු මිශ්‍රණ භාග සම්බන්ධ කතා බහ කරන්න තියෙනවා මවුල භාගය හරිද ඔය වගේ දේවල් කතා කරන්න තියෙනවා මේ ඔක්කොම ටික කරාට පස්සේ තමයි මේ ගණන් හදන්න පුළුවන් වෙන හරිද පොඩි ගණන් ටිකක් කියන්නේ ඕනනම් දැන් මට සමීකරණ දැන් කැපිටල් එන්න සමාන සිම්පල් එක මොනවාද එල් කියන එකකින් ගණන් දෙන්න පුළුවන් හරිද එහෙම වැඩක් නැහැ ඉතින් ඒ චූටි චූටි දේවල් කරලා යන්නේ නැහැ තේරුමක් නැහැ නිකන් කාලය අපරාධේ තේරෙන්නේ නැහැ තේරෙන්නකත් නැති වෙලා යනවා ඒ වගේ පොඩි දේවල් කරලා හරි ඒ හන්දා මේක ඉවරලා කරන්න ගමු හරි රෆ්ලි අයිඩියා එක තියාගන්න සාමාන්‍ය මේක ඒකක් කරනවා අනිවාර්යෙන් ඉන්චුස් 400 මොනක් කව වෙලා තියෙනවා හරිද ප්‍රධාන වශයෙන් ඒක ටියුට් එකෙන් ටියුට් දෙන ටියුට් වලින් වෙන්නේ ඊට පස්සේ ඔයාලා පාස් යූස් කරනවා ඊට අමතරව මොඩල් පේපර්ස් කරනවා ටියුට් ක්ලාස් එහෙම සෙට් කරනවා හරිද ඒ වගේ ඉරි කව කරගන්න පුළුවන් රෆ්ලි ඔයාලා ගාව පාඩම් කරන්න පුළුවන් වෙන විදිහට විවරණයක් ලියපු ටිකක් තියෙනවා ආවලිය 50ක් විතර තේරුණාද හරි එහෙනම් මම නවත්තන්න බෑ ඊළඟට මොඩල් විත් එක හරිද හරි මේකේ මම රෙකෝඩින් එක ඕනේද ඔයාලට හරි මට එහෙම එවන්න සෝස් එකක් නැහැ වෙබ්සයිට් එක තාම හදන්න ගමන් තියෙන්නේ හරිද හරිම අවුලක් කියන්නේ ඕන Google Drive දාන්න පුළුවන් එතකොට ඉතින් අවුලකුත් තියෙන හරිද එහෙම කරන්නත් පුළුවන් අර ඔයාලගේ ලේසි මේ ප්ලේ එකක් තියෙන මොකක් හරි ගන්න ගොඩක් වෙලාවට YouTube දාන එක ටිකක් ලේසි නේ මේකක් තියෙනවා හරි මොකක් හරි බලමු එහෙනම් මුදුට නවත්තන්න ඔයාලා රෙඩි කරගන්න ඊළඟ දවසේ කියන්නේ ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා නේ කරන්නේ පරමාණු වලට කරන්නේ හරි එහෙනම් නවත්තනවා